සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจญปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මකතිකෝති භන්තේ වොච්ඡති කිත්තාවතානුකෝ භන්තේ ධම්මකතිකෝ හෝති කිත්තාවතා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති
කිත්තාවතා දිට්ඨ ධම්ම නිබ්බාන පත්තෝ හෝති රූපස්සචේ බික්ඛෝ නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති ධම්ම කතිකෝ බික්ඛෝති අලං වචනාය රූපස්සචේ බික්ඛෝ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති ධම්මානුධම්ම පටිපන්නෝ බික්ඛෝති අලං වචනාය රූපස්සචේ බික්ඛෝ නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ හෝති දිට්ඨ ධම්ම නිබ්බාන පත්තෝ බික්ඛෝති අලං වචනාය. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්නතුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයෙන් සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදත් මේ සිකුරාදා සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හුම්කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායෙහි, කණ්ඩක සංයුත්තේහි ඇතුළත් වන ဒုတိ ය ධම්ම කතික සූත්‍රයයි අද අප තෝරාගත්තේ. පින්නතුනි, සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ශ්‍රවණය කරන ලැබීම අපේ ජීවිතයේ සුවිශාල සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් විදිහට සැලකන්නට, අතිශය දුර්ලභව ලැබපු මනුෂ්‍යාත්ම භාවය, ඒ පරිපූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිච්ච මොහොතෙහි ඊටත් වඩා දුෂ්කරව ලැබපු සම්බුද්ධ ශාසනයක් මුණගැහිච්ච අවස්ථාවක අපට අසන්නට ලැබෙන ඊටාම දුර්ලභ දෙයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. සද්ධර්මයේ ශ්‍රවණය කළ පමණටයි අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. දුකෙන් නිදහස් වුණු පමණටයි අපට උත්තරීතර ආධ්‍යාත්මික සුවයකට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ජීවිතේ අපි කොයි ආකාරයේ දුක්ඛමකට ලෝටපත් වුණත් ඒ සියලු දුකෙන් නිදහස් වන සම්පූර්ණ මාවත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළ දුන්නා. සාරාංශික කල්පලක්ෂයක් බඳු අතිශය දීර්ඝ කාලයක් දාන ආදී පෙරම් දහම් පුරලා සුවිශේෂ පරිත්‍යාගයක් කරලා දුෂ්කර ආර්ය ගවේෂණයක ප්‍රතිඵලයක්සේ අනාවරණය කරලා මෛත්‍රී දියදහරින් යුක්තව ප්‍රඥාවෙන් ලෝකෙට දේශනා කරපු මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම මොහොතක්ම අපේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන අවස්ථාවක් විදිහට සැලකන්නට පුළුවන්. ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් විදිහටයි සඳහන් වන්නේ. විමුක්තායතනය කියන්නේ රාග ආදී කෙලෙස් දහම් වලින් සිත මුදවලා අවිද්‍යා අන්ධකාරයෙන් අපව දුරු කරලා ප්‍රඥාව තුළට අපිව ළඟා කරන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. මෙහිදී අපි ඊටාම මනවින් ධර්මයට ගෞරවයෙන් ඒ ගැන අවධානය යොමු කරලා හොඳට සිහින් නුවණින් ධර්මයේ ශ්‍රවණය කළ පමණටයි අපට මේ ආනිසංස සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. වෙනත් වැඩවලින් බැහැර වෙලා මේ කාලය සම්පූර්ණයෙන්ම සද්ධර්ම ශ්‍රවණය සඳහාම කැප කරන්නට උත්සාහවන්ත වන්නට. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ ධර්ම කතිකයා පිළිබඳවයි. වරක් බුදුරජාණන් වහන්සේ වෙතින් ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරනවා, ස්වාමීනි, ධර්ම කතිකයා කියලා කියනවා. කවුද ධර්ම කතිකයා වන්නේ? ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයා කියලා කියනවා. කවුද ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයා කියලා? ඒ වගේම දිට්ඨ ධම්ම නිබ්බාණයට පත්වෙච්ච තැනැත්තා කියලා කියනවා. කවුද ඒ තැනැත්තා කියලා ප්‍රශ්න කළා. මේ සූත්‍රයේ සම්පූර්ණව විස්තර කරන්නේ මෙන්න මේ පුද්ගලයන් තුන් දෙනා ගැන. ධර්ම කතිකයා කියන්නේ කවුද?
ධර්මයට පිළිපන්න පුද්ගලයා කියලා කියන්නේ කවුද? දිට්ඨ ධම්ම වශයෙන් නිවනට පැමිණිලා වාසය කරන පුද්ගලයා කවුද කියන කාරණයයි පැහැදිලි කරන්නේ. ධම්ම කතික කියලා කියන්නේ ධර්ම දේශකයා කියන එක. සැබෑ ධර්ම දේශකයාගේ ලක්ෂණ මොකක්ද කියලා මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. සැබෑ ලෙසම ධර්මයට පිළිපන්න පුද්ගලයා කියන කවුද කියන එකත් සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඊළඟට දිට්ඨ ධම්ම වශයෙන් මේ ලෝකයේ වශයෙන් ධර්මයට පැමිණිලා ඒ පැමිණිච්ච පමණට දහම් සෝයේ භුක්ති විඳින තැනැත්තා කවුද කියන එකත් සූත්‍රයෙන් පැහැදිලි කරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ ධර්ම දේශනා කළාලුවට මේ දේශනා කළ සියලු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ ලෝකයේ තුල සංසාර චක්‍රය තුල අපි ආධ්‍යාත්මිකව කොයිතරම් ගමන් මගක් කොයිතරම් දුරක් අපට යන්න පුළුවන්ද කියන කාරණය. අනිත් කාරණය මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙන මාවත මොකද්ද කියලා දේශනා කළා. සංසාර චක්‍රය තුල සාර්ථක වෙන මාර්ගය වෙනත් ආගම්වලත් පැහැදිලි කරලා තියෙනවා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේත් ඒක පැහැදිලි කරලා තියෙනවා අර නිවන් දකින්න මාවතට උපකාරයක් සඳහා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන සම්පූර්ණම සසර ගමනින් නික්මිලා සංසාර චක්‍රයෙන් නිදහස් වෙලා දුකෙන් මිදෙන මාවත පැහැදිලි කරලා දීලා තියෙනවා. ලෝකයේ තුල සාර්ථක වෙන මාර්ගය පැහැදිලි කරන්නේ අනුසෝතගාමී මාවතක් විදියට. ලෝකයේ යන විදියට ගංගාවක් පහළට ගලාගෙන යනවා වගේ ලෝකයට සඳහන් කරන කාරණය. ලෝක චක්‍රයෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාවත දේශනා කරන්නේ උඩුගම්බලා යන නැත්නම් පටිසෝතගාමී දහමක් විදියට. බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහොමයක් ඉලක්ක කළ තියෙන්නේ මේ පටිසෝතගාමී මාවත සඳහා. ඒත් අපි අනුපූර්ව ප්‍රතිපදාවක් විදියට ධර්ම මාර්ගයේ ආරම්භයක් විදියට මේ මුල් කරුණ ගැන කෙටියෙන් හරි දැනගන්නට ඕන. සංසාර චක්‍රය තුල සාර්ථක වීමේදී විශේෂයෙන් කර්මයේ පිළිබඳව විශ්වාසය ඇති කරගෙන අපේ සිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් කරන දේවල්ට සිතේ ස්වභාවය අනුව විපාක ලැබෙනවා කියන ආනිසංස ලැබෙනවා කියන අවබෝධයයි මෙහිදී අපට සම්මා දිට්ඨිය තුලින් ලැබෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට තේරෙනවා අපේ හිතේ තියෙන රාග ద్వේෂ දෙක අඩු කරගන්න ඕන කියලා. අන්න ඒ රාග ద్వේෂ අඩු කර ගැනීමේ ගමන් මාවත විදියට අපි හැකිතාක් දුරට අකුසලෙන් මිදලා දාන ආදී කුසල දහම් සිදු කරනවා. කම්මස්සකෝම්හි කම්මදායාදෝ ආදී වශයෙන් දැක්වෙන විදියට කුසල කුසල කර්ම ශක්තිය පිළිබඳව අවබෝධයෙන් විශ්වාසයෙන් අපි හැකිතාක් දුරට අකුසලෙන් මිදලා කුසල කර්ම නැත්නම් ලෞකික කුසලයේ සඳහා උත්සාහවන්ත වෙනවා. මේ දෙකාතකින් දානමය වශයෙන් අපට කුසල දහම් සිදු කරන්න පුළුවන්. සීලමය වශයෙන් කරන්න පුළුවන්. භාවනාමය වශයෙන් කරන්න පුළුවන්. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෞකික මට්ටමේ ඉලක්ක කරන්නේ රාග ద్వේෂ දෙක දුරු කරන්න. නැත්නම් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරන්නටයි මේ මාවත විස්තර කරන්නේ. එහිදී අපි සන්තකව දේවල් පරිත්‍යාග කරන වගේම අපි කායික වාචික සංවරයෙන් යුක්ත වෙනවා. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කරනවා. මේ පංචශීලය රැකින පමණට අපේ ජීවිතයේ කරදර කම්මතොර රැසකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතනින් නොනවතින අපි ටිකෙන් ටික අපි මනස දියුණු කිරීම සඳහා හිත කාමච්ඡන්ද ආදී පංච නීවරණයන්ගෙන් දුරු කිරීම සඳහා නිරතුරු උත්සාහ කරනවා. මේ සඳහා කමඨාන 40ක් භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. දස කසින, දස අසුබ, දස අනුසති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරූපණ, ආහාරේ පටික්කුල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය කියලා. මේ හැම භාවනා කමඨහනකින්ම කරන්නේ හිත තැම්පත් කිරීම, හිතේ තියෙන රාග ආදී අකුසල විතරක යටපත් කිරීම සිදු කරන්නේ. මේදි තදංග වශයෙන් මේ කෙලෙස් යටපත් කරනවා. ඒ වගේම විස්කම්බන වශයෙන් යටපත් කරනවා. මෙහෙම සිත සමාධිමත් කරගන්නට අප දක්ෂ වුණොතින් ඒ සමාධිමත් වෙච්ච සිතින් ලබන මානසික සුවය අප මේ කාම ලෝකේ ලබන සියලුම සැපයන් වලට වඩා
ඉහළ සැපයක් ලෙස භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. එක කුසල අරමුණක අපි සුළු මොහොතක් හරි සමාධිමත් කරන්න දක්ෂ වුණොත් අන්නේ සමාධිමත් වෙච්ච සිතින් ලබන මානසික සුවය මේ මුළු කාම ලෝකයේම නැත්තම් සතර අපායේ මනුස්ස ලෝකයේ දිවි ලෝක හයම කියන මේ 11 භූමීන්හි ලබන සියලුම සතුටට වඩා ඉහළ සතුටක් ලබන්නට අපිට මේ සමාධිමත් වෙච්ච සිත උපකාරවත් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම ලෞකික කුසලයේ දිනු කර ගැනීම සඳහාත් සංසාර චක්‍රය තුළ ආධ්‍යාත්මික ශක්තිය ඉහළට දිනු කිරීම සඳහාත් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර ධර්ම රසක අවධාරණය කළ තියෙන්නේ මෛත්‍රී භාවනාව. සම්බුද්ධ ශාසනය ප්‍රධාන වශයෙන් ප්‍රධාන ස්තම්භ ප්‍රධාන කුළුණු දෙකක් තුල ගොනු කරන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය, අනිත් කාරණය ප්‍රඥාව. ලෞකික ජීවිතය තුළ ලබන ඉහළම සුවය විදියට ආධ්‍යාත්මික දියුණුව විදියට සලකන්නේ මෛත්‍රිය. උදේක අපි මෛත්‍රියෙන් නොනවති මෙත් වඩන කෙනා කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණව වඩලා මිනිස් ලොව බඹලොවක් කරගන්නට ඔහු දක්ෂ වෙනවා. බලන්න පින්වත්නි මේ මාර්ග දෙකේම කිසියම් සමානත්වතාවයක් තියෙනවා. එක ආකාරයකින් ලෞකික ජීවිතය තුළ සංසාර චක්‍රය තුළ ඉඳගෙන අපි සතර බ්‍රහ්ම විහරණ වඩනවා නම් එහි ඉහළම දියුණුවක් විදිහට සලකන්නේ උපේක්ෂාව. මෛත්‍රිය දියුණු වෙනකොට කරුණාව දියුණු වෙනවා, මුදිතා ගුණය දියුණු වෙනවා. අවසානයේදී සත්‍යයන්ගේ කර්ම චක්‍රයේ පිළිබඳව කර්මඵල පිළිබඳව අවබෝධය ලබන අපි උපේක්ෂාවටපත් වෙනවා. මේක එක හතකින් අපි ලබන උපේක්ෂාව. අනිත් අතින් ලෝකෝත්තර ධහම තුල අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ස්කන්ධ පංචකයේ සමුදය වේ දැනීම තුලින් අවබෝධන අවබෝධය තුලුණුත් අවසානයේ අපිපත් වෙන්නේ උපේක්ෂාවටමයි. ඒක හැබැයි විද්‍යාසහගත වූ අමෝහයෙන් යුක්ත වූ උපේක්ෂාවක් බාටපත් වෙනවා. ලෞකික ජීවිතය තුළ අපි සතර බ්‍රහ්ම විහරණ වඩමින් කිසියම් පමණට උපේක්ෂාවකට අපිපත් වුණත් ඇතැමිර බාහිර රූපය අපි තවමත් නිට්ටයයි කියන හැඟීමෙන් ඉන්නේ. බාහිර රූපයෙන් මිදුණත් ඇතැමිට ඒ බාහිර රූපයේ වෙනස් වෙනවා කියලා දකින, නිරුද්ධ වෙනවා කියන දකින අභ්‍යන්තර සිත නිට්ටය වශයෙන් ආත්ම වශයෙන් අපි ගන්න පුළුවන්. ඒ නිසා අපි තවදුරටත් අවිද්‍යාව තුලයි ඉන්නේ. මෙන්න මේ අවිද්‍යාව තුළ ඉඳගෙන අප ලබන උපේක්ෂාවෙන් කිසියම් විදිහේ මානසික සුවයක් අපට ලබන්න පුළුවන්. හැබැයි ඒ තුලුණුත් වෙන්නේ සංස්කාර රැස් කිරීමක්මයි. එහෙදී අපට පුඤ්ඤාභි සංස්කාර රැස් කරන්න පුළුවන්. ආනිජාභි සංස්කාර රැස් කරන්න පුළුවන්. ඒත් අපි තවදුරටත් මේ සංසාර චක්‍රය තුළම රැඳෙන අය බවට පත් වෙනවා. එහෙදී සිද්ධවන්නේ පංච උපාදාන ස්කන්ධය රැස් කිරීමට නැත්තම් උපචයයට යාමයි. නැත්තම් මේ ස්කන්ධ පංචකයන්ති බර තවදුරටත් අපි උසුලාගෙන යන අය බවට පත් වෙනවා. ඒ වුණත් අපට ඒක දුගති යාමට වඩා හොඳයි. ඒක අපට මෙලොව වශයෙන්ුත් හොඳයි. පරලොවට සුගති ලබන්න හේතුවක් වෙනවා. ඒතර ලෞකික ජීවිතය තුළ අපි දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් විශේෂයෙන් සතර බ්‍රහ්ම විහරණ වැඩිම වශයෙන් ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න අපි එතනින් නොනවති ඊළඟට අපි ලෝකෝත්තර දියුණුව සඳහා කටයුතු කරනවා. අද අප සාකච්ඡා කරන මේ ဒုတိ ය ධම්මකතික සූත්‍රය සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේන මේ සූත්‍රය අපට බෙහෙවින්ම මඟ පෙන්වන්නේ කොහොමද අපි මේ සංසාර චක්‍රයේම නිදහසන ආකාරයට සම්පූර්ණම දුකෙන් මිදීමට හේතු වන නැත්නම් පටිසෝධගාමී ධහම අපි අවබෝධ කරගන්නේ කොහොමද කියන එක. ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ධර්මකතිකයා කියනවා සැබෑ ධම්මකතිකයා කවුද කියලා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, රූපස්සචේ බික්ඛෝ නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති ධම්මකතිකෝ බික්ඛෝති අලං වචනාය. යම්කිසි භික්ෂුවක් රූපාදී ස්කන්ධ පංචකයේහි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේහි නිබ්බිදාව පිණිස නැත්නම් කලකිරීම පිණිස, විරාගය පිණිස නැත්නම් නොවැළම පිණිස, නිරෝධය පිණිස නැත්නම් නිවීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් අන්නේ භික්ෂුව තමයි
සැබෑ ධර්ම කතිකයා කියලා සඳහන් කළා. එතකොට පින්නතුන් මෙතනින් අපිට ලොකු පණිවිඩයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වගේ අනුශාසනා රැස්සක් සඳහන් කළා. ධර්මයෙන් සැබෑ ලෙසම අපි ඉදිරිපත් කළ යුත්තේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ධම්මචක්ක සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. කෙටියෙන් ගත්තොත් ස්කන්ධ පංචකය නැත්නම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියන කාරණය. මෙන්න මේ ස්කන්ධ පංචකයේ දුක අවබෝධ කරගත්තු පමණටයි දුක්ඛෝපනිසා සද්ධා කියපු ආකාරයට ශ්‍රද්ධාව හටගන්නේ. ශ්‍රද්ධාව හටගත්තු පමණටයි වීරිය හටගෙන සති සමාධි ප්‍රඥා දියුණු වීමටපත් වෙන්නේ. ඒ නිසා මේ ධර්ම ගමන් මගෙහි ප්‍රධාන සම්දිස්ථානයක් බවට පත්වන්නේ අපේ ජීවිතයේ සකස් වෙච්ච මූලික ඒකකය වන ස්කන්ධ පංචකය නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ කොටස් පහ පිළිබඳව මේ කොටස් පහේ නිබ්බිදාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස යම් කිසි කෙනෙක් ධර්ම දේශනා කරනවා නම් අන්න ඒ තැනැත්තායි සැබෑ ධර්ම කතිකයා වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා ධර්මානුධර්ම පටිපන්න පුද්ගලයා කවුද කියලා. දැන් ඔබත් දාන ආදී පින් දහම් කරනවා, සීලාදී පුණ්‍ය ධර්ම කුසල දහම් සිදු කරනවා, ඒ වගේම කටින පින්කම් ආදී කරනවා, විහෙර විහාරස්ථානට උදව් උපකාර කරනවා. ඔබට හිතෙනවා ඇති ඔබ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ඉන්නවා කියලා. මේ පින්කම් තුලින් පින්නතුණිය අපට සුගතිගාමී වෙන්න පුළුවන්. හිත රාග ద్వේෂ දෙකෙන් පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වුණත් අපි මේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය තුළ සැබෑ ලෙසම ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නා වෙන්නේ නැහැ. අප බුද්ධ ශාසනයක් තුළ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නා කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සැකස්ම වන මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකයේහි නිබ්බිදාව, විරාගය, නිරෝධය පිණිස අපි කටයුතු කරනවා නම් ඒ සඳහා අපේ කය වචනේ සිත අපි මෙහෙවනවා නම් අන්න ඒ තැනැත්තාටයි ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා දිට්ඨ ධම්ම වශයෙන් නිර්වාණයට පත් වෙච්ච තැනැත්තා ගැන කවුද කියලා. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ රූපාදී ස්කන්ධ පංචකය නිබ්බිදා වශයෙන්, විරාග වශයෙන්, නිරෝධ වශයෙන් සාක්ෂාත් කරලිනවා නම් අන්න ඒ තැනැත්තායි මේ ජීවිතයේ වශයෙන්ම ධර්මය අවබෝධ කරගෙන නිවීමටපත් වෙලා ඉන්න තැනැත්තා වශයෙන් සඳහන් කරනවා. දැන් අපි විමසලා බලමු පින්නතුනි මේ ස්කන්ධ පංචකය කියන්නේ මොකද්ද කියලා. අපට අපේ ජීවිතය ගැන කල්පනා කරලා බලන විට අපට බොහෝ වෙර පේන්නේ ඇසින් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා, දිවෙන් රසයක් විඳිනවා, ශරීරයෙන් පහසක් ලබනවා, සිතට අරමුණු වෙනවා. මේක තමයි අපට සාමාන්‍ය ජීවිතය කියලා පේන්නේ. මේන් බැහැර ලෝකයක් අපට නෑ ඇත්තෙම. අපි හිතන්නේ හැට රූපයක් දකිනකොට බාහිර ලෝකයේ රූපය තියෙනවා, කනට ශබ්දයක් අහනකොට ඒ ශබ්දය තියෙනවා. අපි ඒ ශබ්දය හරි වුණාට පස්සෙත් ඒක ඉතුරු වෙනවා. ඒ වගේ මේ ශබ්ද ආදී රූප ආදී අපි අත්විඳින කලිනුත් මේ ලෝකයේ තිබුණා කියන ආකල්පයයි අපේ ජීවිතය තුළ තියෙන්නේ. අනිත් පැත්තෙන් අපේ ශරීරය කලින් ඉඳන්ම පැවතෙන දෙයක්, මේ මොහොතේ තියෙනවා, ඉදිරියටත් මේක තියෙනවා කියන ආකල්පය අපේ තියෙන්නේ. නමුත් වෙනතුන් මේ ආකල්පේ නිවැරදි ආකල්පයක් නෙවෙයි. මේ ආකල්පේ ඉන්නකම් කවදාවත් අපිට දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් අපි අවබෝධ කළ යුතුයි ලෝකෙට පහළ වෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකට අනාවරණය කරන මේ සැබෑ සදහම් මාවතින් අප ලබන ඉහළම ප්‍රතිලාභය වන්නේ ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණය. ඇසට අපි රූපයක් බලනවා කියලා බැලුවට ඒ රූපය බලන මොහොතේ අපේ පිටුපස්සෙන් තියෙන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයක් තමයි. වැය වෙච්ච ස්කන්ධ පංචකයක් තුල තමයි අපි මේ සිටගෙන ඉන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපි උපමාවකින් අපි වාහනයක යනවා නම් වාහනයක් පදවනවා නම් අපි වාහනේ ඉස්සරහා බලාගෙන ඉන්නවා. එතෙමට වාහනේට
අඩි 10ක් 15ක් 20ක් ඉදිරියට බලාගෙන අපි ඉන්නේ. ඒ ඉදිරියට බලාගෙන ඉන්න තැන අපි ඉන්නේ කියලා අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම අපි ඊට හුඟා පිටපස්සෙන් තමයි අපේ වාහනේ රෝද ටික තියෙන්නේ. අපි ගමනක් යනකොට අපි ඉදිරිපස්ස බලාගෙන යන්නේ. රාත්‍රී කාලේ අපි ගමනක් යනකොට විදුලි පන්දමක් දල්වාගෙන අපි යන්නේ. නැත්නම් ආලෝකයක් දල්වාගෙන නැත්නම් ටෝච් එකක් දල්වාගෙන අපි යන්නේ. ඊයන අවස්ථාවේදී අපි ඉදිරිපස්ස බලාගෙන ඉන්න අපි හිතන් ඉන්නේ අපි ඉදිරියේ ඉන්නේ කියලා. නමුත් ඇත්තටම අපි ඉන්නේ පිටපස්සේ ඉන්නේ. අපේ දෙපය තියෙන ඊට හුඟා පිටපස්සේ. අන්න ඒ වගේ තමයි අපි ඉස්සරහා රූප දෙස බලාගෙන හිටියට කනෙන් ශබ්දයක් අහනවා කියලා හිතුවට ඇත්තටම අපි ඉන්නේ ඒක තේරුම් ගන්න අවස්ථාව වෙනට ඒ මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම තුල තමයි මේ මොහොතේ අපි ඉන්නේ හිටගෙන. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ තියෙන නොදැනීමෙන් අපව නිදහස් කළා දුකෙන් නිදහස් කරලා නැටයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට අපි ඇසෙන් රූපයක් දැක්කත් ඒ පිටුපස්සේ කොටස් පහක් තමයි පසුතලයේ තියෙන්නේ. ඒ මොනවද? රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ. රූපය කියන්නේ සතර මහා භූත රූප. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූත රූපත් ඒ වගේ මීට සම්බන්ධව තියෙන මේ පඨවි ආදී සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙන උපාදාය රූපයක් තියෙනවා. උපාදාය රූප තියෙනවා. මනසත් ඇසුරු කරමින් යන. ඒ මොනවද? ඒ තමයි ප්‍රසාද රූප තියෙනවා. ඇසේ පෙනීමේ ශක්තිය නැත්නම් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාහන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන මේ ප්‍රසාද රූප පහක් තියෙනවා. ඒ වගේම ගෝචර රූප හතරක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස කියන මෙන්න මේ ගෝචර රූප. ස්කන්ධාසාද ඉන්ද්‍රිය වලට ගෝචරන රූප. ඊළඟ ඉති භාව රූප, පුරුෂ භාව රූප කියලා භාව රූප දෙකක් තියෙනවා. මෙන් එකක් නිතරම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට හදේවත් රූප, ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූප, ආහාර රූප, අවකාශ රූප, ඒ වගේම විකාර රූප, ජරතා, අනිත්‍යතා ආදී රූප, නැත්නම් කම්මඤ්ඤතා ආදී රූප. ඊළඟට උපචේ සන්තති ජරතා අනිත්‍යතා කියලා ලක්ෂණ රූප තියෙනවා. කාය විඤ්ඤාති, වචේ විඤ්ඤාති කියලා විඤ්ඤාති රූප තියෙනවා. මෙන්න මේ ආදී රූප ක්‍රියාත්මක වෙනවා අපේ මේ ජීවිතේ පිටපස්සේ. එතකොට මේ රූපවල තියෙන ස්වභාවය මොකද්ද? අපිට හිතෙන්නේ අඛණ්ඩව සන්තතිත් එක්ක යවන්න දෙයක් මේ රූපය තුල තියෙයි කියලා. කිසියම් සමානාත්මතාවයක් පේනවා. නමුත් පින්වතුනි මේ රූපස්කන්ධෙහි මේ පඨවි ආදී සතර මහා බෝධ රූප, ඒ වගේම ප්‍රසාද රූප ආදී මේ උපාදාය රූප මේ හැම දෙයකම ලක්ෂණය තමයි අහුත්වා සම්බුතං හොත්වාන භවිසති. කලින් තිබිලා ඇතිවෙච්ච දෙයක් නෙවෙයි, නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක අතීතයෙන් වර්තමානටම දෙයක් නෙවෙයි. අතීතයේ හේතු මත වර්තමානයේ හටගෙන ඒ හේතු නිරුද්ධ වීමෙන් වර්තමානයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් තමයි රූපස්කන්ධය තුල තියෙන්නේ. ඊළඟට වේදනා. වේදනා කියන එක සැප දුක් උපේක්ෂා ආදී කොටස් තුනකට බෙදෙනවා. ඒ වගේම සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා ආදී වශයෙන් බෙදෙනවා. සාමිස, නිරාමිස ආදී වශයෙන් බෙදෙනවා. මෙහෙම බෙදෙන වේදනා ඉන්ද්‍රිය 6 ආශ්‍රිතව කොටස් 6කට බෙදෙනවා. මොනවද මේ වේදනා? ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මේ ස්කන්ධාසාදී ආයතන නැත්නම් ඉන්ද්‍රිය ඇසුරු කරලා හට ගන්නා වූ වේදනා. මේ වේදනා හයක් මෙහෙම තිබුණට එක විට එක වේදනාවක් විතරයි හටගන්නේ. නමුත් මෙහි තියෙන වේගවත් බව නිසා අපට හිතෙනවා එක විටම මේ වේදනා කීපයක් හට ගන්නවා කියලා. නමුත් පින්තුනේ එක විටක එක වේදනාවක් පමණයි හටගන්නේ. ඊළඟට සංඥා. සංඥා කියන්නේ යමක් හඳුනා ගැනීම. ඇස ආශ්‍රිතව හඳුනා ගන්න රූප සංඥා, කන ආශ්‍රිතව හඳුනා ගන්න ශබ්ද සංඥා, නාසය ආශ්‍රිතව ගහන සංඥා, දිව ආශ්‍රිතව රස සංඥා,
කය ආශ්‍රිතව හටගන්න පොට්ටබ්බ සංඥා, මනස ඇසුරු කරලා හටගන්නා වූ ධම්ම සංඥා කියලා මේ විදිහට සංඥා හඳුනා ගැනීම හයක් තියෙනවා. මේ හයනොත් එකයි එක විට හටගන්නේ. ඊළඟ සංඛාර කියලා ස්කන්ධයක් තියෙනවා, චේතනා. ඒ තමයි රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, ජීවහා සංචේතනා, කාය සංචේතනා, මනෝ සංචේතනා කියලා. මෙන්න මේ ස්කන්ධාසාදී ආයතන ඇසුරු කළා රූපාදී අරමුණු පිළිබඳව හටගන්නා වූ චේතනා, සිතිවිලි, සංස්කාර. මේනොත් එකයි එක විට හටගන්නේ. ඊළඟ අවස්ථාව තමයි විඥාන. ඒ තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් දැක්වෙන ඇස කන ආදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන හටගන්නා වූ යමක් පිළිබඳව දැනීම, දැන ගැනීම විඥාන. මේ විඥාන හයනොත් එක විඥානයක විට හටගන්නේ. එතකොට පින්නොතින් අපි කල්පනා කරලා බලන්න වටිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකයේහි නිබ්බිදාව, විරාගය, නිරෝධය පිණිස ධර්ම දේශනා කරන්න කියලා. එතකොට මෙහි නිබ්බිදාව කියන්නේ කලකිරීම. කලකිරීම කියන්නේ දුකෙන් මිදීම නෙවෙයි. අවබෝධයෙන් ඇතිවන යථාර්ථය පිළිබඳව දැනීම තුළින් හටගන්නා වූ ජීවිත අවබෝධය. මේ නිබ්බිදාව ලබන නම් මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය අපි මුලින් දැනගන්නට ඕන. එහෙම නැති කෙනෙකුට මෙහි නිබ්බිදාවටවත්, විරාගයටවත්, නිරෝධයටවත් පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ ඊටාම ශනිකව මේ රූපාදී ස්කන්ධ පංචකේ හට ගන්නවා. හටගෙන ඒක ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙන අවස්ථාව පියවර කිහිපයක් පසු කළ යන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට ඇස හට ගන්නවා, රූපේ හට ගන්නවා, ඒ වගේම චක්කු විඥානය, චක්කු සංපස්සේ, චක්කු සම්පස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතනා, චක්කු විඥාන ආදී වශයෙන් නිස්කන්ධ පංචකය හට ගන්නවා. හටගන්නේ අතීත කර්ම විපාක විදියට. අවිද්‍යාව, ඒ වගේම කර්ම, තෘෂ්ණා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටිකේ ප්‍රතිඵල විදියට තමයි රූපස්කන්ධය හටගන්නේ. ඒ රූපස්කන්ධය හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ හටගන්නවා විපාක මනෝ ධාතු කියන අවස්ථාවක්, මානසික අවස්ථාවක් තියෙනවා. මේකත් විපාක අවස්ථාවක්. මෙයක් පසු කළ ගිහිලි ළඟට විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවකටපත් වෙනවා. අර මුලින් ගත්ත අරමුණ ඔසවා තබන්නට. මේ අවස්ථාවත් නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ අත්දැකීම, ඒ අවස්ථාවේ හටගන්න සිත මේ සියලුම අත්දැකීම් සඳහා වැය වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ අවස්ථාව තුළ අපට වර්තමානයේ තුල ඉඳගෙන මේක දකින්න පුළුවන් කමක් නැහැ. අපි මේක නිතරම දකින්නේ නිරුද්ධ වුණාට පස්සේ අතීත අරමුණක් විදියට. අපට හරියට අපේ හිටගෙන ඉන්න ස්ථානය අපට දකින්න බැරුව වගේ මේ වර්තමානයේ හටගන්න මේ අත්දැකීම අපට වර්තමානයේ තුල ඉඳගෙන දකින්න පුළුවන් කමක් නැහැ. අපි දකින්න එක නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට හටගන්නා වූ මන ආයතනය ධර්මාලම්බනයක් විදියට මනෝ විඥානය හඳුනාගන්නේ. මෙන්න මේ මනෝ විඥාණයෙන් හඳුනා ගන්න අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? ඒ අවස්ථාවේදී අපි මේ යථාර්ථය නොදැන හිටියොත් මොකද්ද වෙන්නේ? අපි අර ඇසෙන් දැකලා නිරුද්ධ වෙච්ච රූපය බාහිර තියනවායි කියලා හිතලා බාහිරට අපේ විඥානය බැස ගන්නවා. බාහිරට විඥානය බැසගත්තට පස්සේ ඒ විඥාණයට අනුරූපව නාම රූප දෙක සකස් වෙනවා. තමන්ගේ අභ්‍යන්තර ආයතන නැවත සකස් වෙනවා. අන්නේ ආයතන වලට සාපේක්ෂව නැවත විඥානය සකස් වෙනවා. මෙන්න මේ විදිහට විඥානපත්‍ය නාම රූපං, නාම රූපපත්‍ය විඥානං කියන මෙන්න මේ චක්‍රය ගමන් කරනවා. එතකොට මේ නාම රූප විඥාන දෙක අපේ සිතින් බැහැර වෙන්නේ මේ දෙකම එකට තියෙන දෙයක් විදිහට අපි මේ සංසාර චක්‍රය තුල බැසගෙන ඉන්නවා. ඇහැට දකින්න රූපය, කනට ඇසෙන ශබ්දය මේ මොහොතේ බාහිර ඇති දෙයක් කියලා අපි දකින අපි ඒ බාහිර රූපය අපිට විඥානට්ඨිතියක් වෙනවා. විඥාණයෙන් බැස ගන්න අවස්ථාවක් වෙනවා. අපි අන්න ඒ රූප ශබ්ද ආදී පිළිබඳව අපි
අභිනන්දති සතුටු වෙනවා. අභිවදති එහි ගුණ කියනවා. අජ්ජෝසාය තිට්ඨති එහි අපේ සිත දැසගෙන තියෙනවා. මේ තුලින්දගෙන අපි ඒකාතකින් පුඤ්ඤාවි සංඛාර කරනවා. එක පැත්තකින් අපුඤ්ඤාවි සංඛාර කරනවා. තවත් පැත්තකින් අරූපාවචර ධානය ලැබීම වශයෙන් ආනෙන්ජාවි සංඛාර රැස් කරනවා. මේ කුමක් කළත් අපි తాවකාලිකව ගන්න විසඳුම් විතරයි. දුකේ නිදහස් වීම සඳහා తాවකාලිකව යම් දෙයක් කිරීම විතරයි අපි මේ අවිද්‍යාව තුලින් දෙගෙන කරන තාක් අපි කරන්නේ. මේ තුල ඉන්නකම් අපිට කිසිදාක නිබ්බිදාවක්වත් විරාගයක්වත් සැබෑ නිරෝධයක්වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි මේ නිරුද්ධ වූ රූපාදී ස්කන්ධ පංචකය ඇස ආදී ආයතන තව දුරටත් තියනවා කියන අවිද්‍යාව තුළ අපි ඉන්නේ. අපි ඇස කියන අන්තේ ඉන්නේ. නැත්නම් රූපය කියන අන්තේ ඉන්නේ. චක්කු විඥානය කියන අන්තේ ඉන්නේ අපි. මේ අන්තයේ හිත බැසගෙන ඉන්නකම් අපි අවිද්‍යාව තුලයි ඉන්නේ. ඒ අවිද්‍යාව තුල ඉන්නකම් නැවත නැවතත් මේ දුක සකස් වෙනවා. සංස්කාර රැස් වෙනවා. මේක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. මෙන්න මෙතනින් අපි නික්මෙන්න නම් අපි මොකද කරන්නට ඕන? නිබ්බිදාවට විරාගයට නිරෝධයටපත් වෙන නම් මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. තේරුම් ගත්ත ගමන් අපි දන්නවා දැන් මේ මොහොතේ ඇසට රූපයක් පේනවා නම් කිසිදාක අපට වර්තමාන රූපය දකින්න බෑ. කනට ශබ්දයක් අහනවා නම් කිසිදාක අපට වර්තමානයේ ශබ්දයක් අහන්න බෑ. නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස කියන මෙන්න මේ පංච ආයතනයන්ට ලැබෙන මේ අත්දැකීම අපට වර්තමානයේ තුල අත්දැකීම ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සිතේ තියෙන වේගවත් බව නිසා අපට හිතෙන්නේ මේක වර්තමානයේ අත්දැකීමක් කියලා. නමුත් පිනතුනි සැබවින්ම මොකද සිද්ධ වෙන්නේ? මේ නිරුද්ධ වෙච්ච ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පිළිබඳවත් ඒ වගේම චක්කු විඥාන ආදී මේ හඳුනා ගැනීම පිළිබඳවත් නිරුද්ධ වූ තත්ත්වයක් තුළයි අපි මේ මනෝ විඥාණයෙන් මේ සියල්ලක්ම දැකගන්නේ. මෙන්න මේක අපි හරියට දැක්කොත් ඇසෙන් රූපයක් දකිනකොටම අපිට තේරුම් ගන්න පුළුවන් මොනවද මේ දකින රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මා දකින්නේ මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදිහට මනෝ විඥාණයෙන් මේක හඳුනාගන්නේ කියලා අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි පින්නතුනි අපි අභ්‍යන්තර විඥාණයට නිදහස් වෙන්නට ඕන. මන ආයතනෙ පැත්තෙනුත් අපි නිදහස් වෙන්නට ඕන. මනසත් ආයතනයක් නොගන්න විදියට මේ මනස කියන එකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. බාහිර රූපේ තේරුම් ගන්න මනෝ විඥානයත් කලින් තිමිල්ල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියන එක අපි දැක ගන්නට ඕන. මෙහෙම දැකගත්තොත් පින්නතුනි අපි එකතකින් බාහිර රූපෙන් නිදහස් වෙලා අනිත් අතින් අභ්‍යන්තර විඥාණයෙන් නැත්නම් මනෝ විඥාණයෙන් අපි නිදහස් වෙලා. මෙන්න මේ නිදහස් වීමයි බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීම කියලා දේශනා කළේ. මෙන්න මේ යථාර්ථය දකිනගෙනයි රූපාදී ස්කන්ධ පංචකයෙන් නිබ්බිදාවට, විරාගයට, නිරෝධයට පත් වෙන කෙනා බවට පත් වෙන්නේ. මේ ධර්ම මාර්ගයට ප්‍රතිපන්න පුද්ගලයා වෙන්නේ ඒ තැනැත්තයි. මීට අදාළ ධර්ම දේශනා කරන කෙනා තමයි ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නේ. මේ ඔස්සේ ගමන් කරලා ප්‍රතිඵල ලබන කෙනයි දිට ධම්ම නිබ්බාණයට පත් වෙච්ච තැනැත්ත වශයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කළේ. පින්වතුනි මෙන්න මේ යථාර්ථය තමයි දුකෙන් නිදහස් වීම සඳහා ඒකායන මාවත ලෙස දර්ශනීය විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. මේක ලෝකයේ අය දේශනා කරන අනුශාසනාවලින් සියල්ලංගෙම වෙනස්. ලෝකයේ අම්තා දේශකවරු දර්ශන ඉගැන්වීම් පාඩම් මාලා තියෙනවා නම් ඒ සියල්ලක්ම පදනම් වෙලා තියෙන්නේ. බාහිර රූපයක් තියෙනවා. අන්න ඒ තියෙන රූපය බෙද බලන්න තමයි මුළු ලෝකෙම විද්‍යා දර්ශන නැඹුරු වෙලා තියෙන්නේ. නමුත් බාහිර නිරුද්ධ වෙච්ච රූපය කඩ බලන දහමක් නෙවෙයි බුදුදහමෙන් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සතර මහා භූත රූප බලන්න, ඒ වගේම කෙස් ආදී දෙතිස් කුණප බලන්න කියලා දේශනා කළා. නමුත් ඒ මූලික ප්‍රතිපදාව විදියටයි. අවසානට යනකොට අපි ඒ සියල්ලක්ම බාහිර නොපෙනෙන විදියට අභ්‍යන්තරයෙන්ම නිරුද්ධ වෙන විදියට අපි බලනවා.
ලෝකයේ අනිත් ආගම් දර්ශන විස්තර කරන්නේ උප්පාද නිරෝධයක් පිළිබඳව. ඇස කන ආදී ආයතන හටගෙන රූපාදී අරමුණු පිළිබඳව හටගත්තු ලෝකයක නිරෝධයයි මුළු ලෝකෙම දාර්ශනිකයන් පැහැදිලි කරන්නේ. ඒකට කියන්නේ උප්පාද නිරෝධය කියලා. ඒ උප්පාද නිරෝධය අපි කොතරම් බැලුවත් අපි අවිද්‍යාව තුළමයි ඉන්නේ. ඇයි අපි උත්පාද නිරෝධය කියලා බලන්නේ බාහිර නිරුද්ධ වෙච්ච දෙයක් තමයි අපි බලන්නේ. උදාහරණයක් හැටියට අපි අහසේ ග්‍රහ තාරකාවක් දැස බලන විට නැත්නම් අපි මන්දාකිනිය ගැලැක්සියක් දැස බලන විට අපි ඒ ගැන විශ්ලේෂණය කරනවා. නමුත් අපි විශ්ලේෂණය කරාට ඒ ග්‍රහ වස්තුව, ඒ මන්දාකිනිය, ඒ ගැලැක්සිය තමයි වසර දහස් ගානකට කලින් විනාශ වෙච්ච ග්‍රහ ලෝකයක් ගැනයි අපි මෙහිඳන් මේ පරීක්ෂණ කරන්නේ. අන්න ඒ වගේ අපි කොයිතරම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ කරුණු පිළිබඳව අධ්‍යයනය කළත්, පරීක්ෂණ කරත්, බෙදීම් කළත් ඒ සියල්ලක්ම අපි කරන්නේ මේ නිරෝධ වෙච්ච රූපයක් ඇතයි කියලා පනවගෙන අන්නේ ඇත කියන ලෝකයේහි විශ්ලේෂණය අපි කරන්නේ. අන්නේ ඇත කියන ලෝකයේ නිරෝධය අපි බලන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ උපාද නිරෝධයට නෙවෙයි. උන්වහන්සේ අපට අනුශාසනා කළේ අනුත්පාද නිරෝධයට. මේ බාහිර රූපයක් පැන නොනගෙන විදියට, හට නොගන්න විදියට අභ්‍යන්තරයෙන්ම පුද්ගලයා නිවෙන සැනසෙන විදියටයි උන්වහන්සේ අපට අනුශාසනා කළේ. ඒ අනුව පෙනුතුනේ ඇසෙන් රූපයක් දකිනකොටම අපි දක්ෂණවතින් මේ මොහොතේ පේන නිරුද්ධ වෙච්ච රූපයක් මන ආයතනෙන් කියලා අපි ඒ රූපය ඔස්සේ අපට රාගයක්වත් ද්වේෂයක්වත් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. බාහිර රූපය විතරක් නෙවෙයි අපි පරිහරණය කරන අපේ ශරීරය පිළිබඳවත් අපි දෙයක් හඳුනා ගන්නකොට ඇසට දැකලා, කනට අහලා, ස්පර්ශ කරලා මේ කුමන ආකාරයෙන් අපි යමක් මේ අභ්‍යන්තර ශරීරය පිළිබඳව හඳුනාගත්තා ඒ හඳුනා ගන්න අවස්ථාවෙනට ඒ රූපස්කන්ධය නිරුද්ධ වෙලා අපි නිතරම තීරුම් ගන්න අපේම මනසයි. මෙන්න මේ මනස කියන එකත් අහොත්වා සම්මුතං හොත්වා නවවිසති. පෙර නොතිබී හටගෙන ඉදුරු නැතුවම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඇස කන ආදී මේ ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, ඒ වගේම චක්කු විඥාන ආදී විඥාන, ඒ වගේම චක්කු සම්පස්ස ආදී ස්පර්ශ, රූප සංඥා ආදී සංඥාවන්, ඒ වගේම රූප සංචේතන ආදී චේතනා, ඊළඟ රූප ආදී ස්කන්ධ පංචකය. මේ හැම දෙයකම ලක්ෂණය මොකද්ද? මේ හැම දෙයකම දිවෙන ප්‍රධානතම යථාර්ථය තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. හැබැයි කියන්නේ අහේතු අපච්ච වාදයකට යන්නේ නැහැ. කිසිවක් අහම්බෙන් හට ගන්නවා කියන එකකට යන්නේ නැහැ. හේතුඵල ධමයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඉත ඉමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසතිදං හෝති. මේ ඇති කන්නේ මේ හට ගන්නවා, මේ නැති කන්නේ මේ නැහැ කියන එක. ඉමස් උපාදාය දම් උප්පජ්ජති, ඉමස් නිරෝධාය දම් නිරුද්ධති කියලා දේශනා කළා. මේ හට ගැනීම මේ හට ගන්නවා, මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වෙනවා කියන හේතුඵල ධමයක් දේශනා කරනවා. අතීත අත්දැකීම වර්තමානට බලපානවා. හැබැයි අතීතයෙන් වර්තමානට කිසිවක් වෙන්නේ නැහැ. වර්තමාන අත්දැකීම අනාගතයට බලපානවා. නමුත් වර්තමානයෙන් අනාගතයට මුකුත් යන්නේ නැහැ. මෙන්න මේ හේතුඵල ධම තුල ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ කර්ම චක්‍රයත් විස්තර කළේ. මේ හේතුඵල ධම තුල ඉඳගෙනමයි බුදුහාමුදුරෝ මේ කර්ම චක්‍රයෙන් නිදහස් වෙන මාවතක් දේශනා කළේ. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. ඇතැම් පෙරදිග ආගම් ඕන් කර්මය විශ්වාස කළා, නැවත ඉපදීමක් විශ්වාස කළා. නමුත් ඔහු බාහිර රූපේ කැඩෙන බිඳනවා කියලා හිතුවත් නිත්‍ය සපාත්ම වශයෙන් භවයෙන් භවයට යන විඥානයක් ගැන, ආත්මයක් ගැන නොවෙනස් වන යථාර්ථයක් පිළිබඳව වුන් සාකච්ඡා කළා. ඔවුන් කර්මය විස්තර කළේ මේ නොවෙනස්ව යන විඥානය පිළිබඳව, ආත්මය පිළිබඳව. ඇතැමට ආලේ විඥානය කියන ආදී වචන සමහර අය භාවිත කරලා තියෙනවා. පින්වතුනි, බුදුදහමට අනුව ගත්තොත් මේ කිසිදු දෙයක් නිත්‍ය ආත්ම වශයෙන් ගලා යන ස්වභාවයක් නැහැ. හැම දෙයකම ස්වභාවය හේතු ඒක රාශී වීම ඵලයක් හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනවා. ඊළඟ කාරණයට හේතුවක් සපයලා. මේක තමයි ලෝක යථාර්ථය. එතකොට මේ රූපාදී ස්කන්ධ පංචක අපි තේරුම් ගැනීමේදී රූපය කියන එක හටගන්නේ මේ සතර මහා භූත රූප නිර්මාණය වෙන්නේ ආහාර ආදී හේතු මත. ආහාර,
අවිද්‍යාව, නිබ්බති ලක්ෂණ නොදැනීම, තෘෂ්ණා ආදී මේ හේතුඵල මතයි රූපය කියන එක නිර්මාණය වෙන්නේ. වේදනාව නිර්මාණය වන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. සංඥාව හටගන්නේ ස්පර්ශයෙන් හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. සංඛාර හටගන්නේ ස්පර්ශයෙන්. විඥාණය නාම රූප නිසා විඥාණය හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. පින්නතුනි, මෙන්න මේ යථාර්ථය තුල එක මොහොතක් අපේ සිත පවත්වා ගන්න අපි දක්ෂනොතින් අන්න ඒ දක්ෂ වෙන මොහොත තුළයි අපේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ තුල ඉන්නේ. අන්න ඒ මොහොත තුළයි අපි නිබ්බිදාවට, විරාගයට, නිරෝධයට පත් වෙන්නේ. ඒ තබන එක මොහොත වෙන්න පුළුවන් පින්නතුනි, අපි දුකෙන් නිදහසල ඉන්නේ. අපි දකින ඇහැට දකින රූපය මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච රූපයක් මන ආයතනෙන් දකින්න කියලා අපි දැක්කොතින් අපි බාහිර දකින රූපේ අරබයා, මේ මගේ දරුවා, මේ මගේ ඥාතිවරයා, මේ මගේ සතුරා ආදී වශයෙන් බාහිර කෙනාට අපි ඇඟිලි දික් කරන්නේ. නිතරම පිනුතුනේ මේ රූපය නාමයත් එක්ක එකට බද්ධ වෙලා අපි මේ අල්ලගෙන ඉන්නේ. බාහිර සතර මහා භූත රූපය ඒක රාශී වීමක් තියෙනවා. ආහාරයෙන් නිර්මාණය වෙච්ච රූපයක් තියෙන රූපේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. රූපයක් තියෙනවා. නමුත් ඒ රූපය හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒ බාහිර රූපය අත්විඳිනකොට අපි අත්විඳින එක දැනගන්නේ චක්කෝ විඥාණයෙන් නෙවෙයි. අපි ඒක දැනගන්නේ මන ආයතනෙන්, මනෝ විඥාණයෙන්. මෙන්න මේක අපි තේරුම් ගන්න පින්නතුනි, අපි නිරෝධගාමිනී පටිපදාවින් නැවටපත් වෙනවා. දුකෙන් නිදහස නැවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ පහළ වෙන සුවිශේෂී බුද්ධිමත් කෙනෙකුට තමන්ට ලබන්න පුළුවන් ඉහළම දැනුම විදියට සඳහන් කළේ මෙන්න මේ යථාර්ථයයි. ඒක තමයි ඉහළම බෞද්ධ අධ්‍යාපනය. තමන් කවුද කියන එක අවබෝධ කර ගැනීම. තමන් කියන්නේ මේ ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකයේ අතීත හේතු නිසා වර්තමානයේ හට ගන්නවා. ඒ වර්තමානයේ හටගන්න ස්කන්ධ පංචකයේ විපාක මට්ටමක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ හටගන්න ස්කන්ධ පංචකයේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච ලෝකෙක අපි ඒක නැවත ඇතයි කියලා බාහිරට යොමු වෙනවා. බාහිර රූපේ විඥාන ටිතියක් වෙනවා. අන්න එහෙම වුණොත් අපි සංසාර චක්‍රය තුළ ඉන්නවා. එහෙම නොවුනොත් අපි ඒකෙන් මිදෙන දක්ෂනොත් අපි අභ්‍යන්තරයේ පැත්තට අපි හැරිලා අභ්‍යන්තරයෙන් නිරෝධයටපත් වෙලා බාහිර රූප ශබ්ද ආදියක් හෝ අභ්‍යන්තර මනෝ විඥානයක් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් නොගන්නාසේ තමන්ගේ සිත ප්‍රඥාව තුළ ඉන්නවා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා විද්‍යා උප්පතං සෙට්ඨා අවිද්‍යා නිපතං වරා. විද්‍යාවේ ඉපදීමයි විද්‍යාවේ ඉහළට නැගීමයි ලෝකේ ශ්‍රේෂ්ඨ දේ විදිහට දේශනා කළේ. ඒ කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදය දකින විදියට අපේ නුවණ පවත්වා ගැනීම. රූපාදී ස්කන්ධ පංචකයේ තුල අපි හිත බැසගෙන හිටියොත් අපි ඉන්නේ සමුදයන් තියෙන්නේ. තාමත් ඒක හටගෙන තියෙනවා කියන හැඟීමෙන් ඉන්නේ. අපි දැකපු අසුප දේවල් ගැන හිතමින් ඉන්නවා නම් අපි ඉන්නේ රූපාදී සමුදයන් තියෙන්නේ. ඒක තාම හටගෙන මේ මොහොතේ තියෙන දෙයක් විදියටයි අපි හිතාගෙන ඉන්නේ. ඇත්තට මේක මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච දේ නැවත අපි සිහි කරනකොට නැවත උත්පාදයට යනවා. නමුත් ඒකත් හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ යථාර්ථය අපි දැක්කොතින් මෙන්න මේක තමයි විද්‍යාවේ ඉපදීම කියලා දේශනා කළේ. අවිද්‍යා නිපතං වරා. අවිද්‍යාවෙහි පහළ වැටීම. නැත්තම් අර බාහිරට නැඹුරු වීමේ පිළිබඳව තියෙන අනවබෝධයෙන් දුරු වීමයි උතුම් වෙන්නේ. බාහිරට නැඹුරු වීමෙන් අපි ටිකෙන් ටික නිදහස් වෙන්න පුළුවන් නම් මේකයි අවිද්‍යාවෙන් දුරු වීම කියලා දේශනා කළේ. පින්නතුනේ, අපට බෞද්ධ ශ්‍රාවකයන් විදියට අපට තියෙන අභියෝගය තමයි අප ජීවත් වන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන කාරණේ. මුළු ලෝකයක් අද විද්‍යාව කියලා වේගවත් වන නවීන තාක්ෂණයේ පිටුපස්ස යන්නේ හුදෙක් විද්‍යාව නෙවෙයි. පින්නතුනි, සපුරාම ඒ අවිද්‍යා අන්ධකාරය තුල ඉන්නේ. අන්‍ය අවිද්‍යා අන්ධකාරය තුල ඉන්නකම් කිසිවෙකුට සදාකාලික දුකින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ සඳහායි
මේ බාහිර රූපයට නැඹුරු නොවන විදියට මේ ප්‍රඥාව ලබන්නට පරිසෝතගාමී දහමක් විදියට විද්‍යා උපතතං සෙට්ටා කියලා බුදුහාමුදුර දේශනා කළේ. විද්‍යාවේ නැගීම තුන් දෙයක් විදියට දේශනා කළේ. මේ ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එක දකින්නට අපි හැම මොහොතෙම දක්ෂනෝතින් අපි හැම මොහොතෙම ස්පර්ශ නිරෝධාන්තේ ඉන්නේ. නිරෝධ වෙච්ච ලෝකයක් අපි අවබෝධ කරමින් ඉන්නේ. අන්න ඒ දේ තේරුම් ගන්න මොහොතෙහි අපි බාහිර රූපේ නිදහස් වෙන්නේ. බාහිර රූපෙන් නිදහස් වෙනවා නම් අපි ජරා ව්‍යාධි මරණ දුක් වලින් නිදහස් වෙන්නේ. පින්තුනි මේ සඳහා බුදුහාම දේශනා කළේ. අපේ ජරා ධර්මය අපේ ජීවිතේට එන්න පුළුවන්. ව්‍යාධි ධර්මය එන්න පුළුවන්. මරණ ධර්මය එන්න පුළුවන්. ඒ ධර්මතාවයේ තියෙනවා. ධර්මතාවය දුරු කරන්න බට පුළුවන් කමක් නැහැ. ඒ ධර්මතාවය හිම තිබෙද්දී ඒ ධර්මතාවයේ මගේ කර නොගන්නා වූ මම කර නොගන්නා වූ මානසිකත්වයට තමන්ගේ බුද්ධිය ඉහළ තලයටපත් කරලීමයි බුදුදහමෙන් සිදු කරන්නේ. එතකොට ඒ ජරා ධර්මයේ ජරා දුකක් වෙන්නේ නැහැ. ව්‍යාධි ධර්මය ව්‍යාධි දුකක් වෙන්නේ නැහැ. මරණ ධර්මය මරණ දුකක් බවට පත් වෙන්නේ නැහැ. බාහිර ඇසට පේන රූපය දරුවා කියලා දකින අවස්ථාවේදී ඒ දරුවා කියන රූපේ ඒක රාශි වෙලා තියෙනවා බාහිර. ඒ දරුවා කියන සිතුවිලි ටික තමන්ගේ අභ්‍යන්තරයෙන් ගොඩනගා ගත්ත කියලා දැක්කොත් අපි අන්නේ දකින මොහොත තුල අපි නාම රූප දෙකෙන් නිදහස් වෙලා. නාමයේ තුලත් නිදහස් වෙනවා. රූපයේ තුලත් නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට අපි දකිනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. පටිගං රූප සංඥංච එත්තේසා කිද්දතේ ජටං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ කාරණය. නාමයේ තන රූපයේ තනත් නිරුද්ධුණා කියලා අපි දන්නවා නම් අපේ ඇසට පේන රූපයට අපි සත්වයේ පුද්ගලයෙක් කියලා පනවා ගන්නෙ නැහැ. ඒ දෙපැත්තකින් අපි එකතු කරගත්තු දෙයක් කියලා අපි දැක්කොත් අපි බාහිර රූපයට තමන්ගේ අම්මා තාත්තා දරුවා ඥාතිවරයා තමන්ගේ සතුරා මිතුරා කියලා පනවා ගන්නෙ නැහැ. ඒ සියල්ලක්ම පනවගන්නේ සතර මහා බෝධි රූප එකතු වෙච්ච තැනක තමන්ගේ අභ්‍යන්තර සිතිවිලි වලින් මේ දේ පනවා ගන්නයි කියලා දකිනවා. මේ පනවා ගන්න පැනවීමත් මනෝ විඥානයක් විදිහට හත ගන්න මේ යථාර්ථය එතනම නිරුද්ධ වෙනවා කියලා අපි දකිනවා. පින්නතුනි මෙන්න මේකයි ධර්ම කතිකයේ දේශනා කළ යුතු යථාර්ථය. මෙන්න මේකයි ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. මෙන්න මේ තුල නිබ්බිදාවට විරාගයට නිරෝධයටපත් වීමයි දිට්ඨ ධම්ම නිබ්බාන සෝය කියලා කියන්නේ. පින්තුනි මේ යථාර්ථය සඳහා අපි කාතකින් සුතමේ ඥානය ලබා ගන්නට ඕන. ඒ සුතමේ ඥානය ලබාගෙන හැකි තාක් දුරට අපි සිල්වන්ත ජීවිතයක් ගත කරන්නට ඕන. කායික වාචික සංවරය ඇති කර ගන්නට ඕන. පච්චවේකීත්වා කායන කම්මං කාතබං කියපු විදිහට කයින් යමක් කරනකොට නැවතත් හිතන්න මේ කරන දේ නිවැරදි දෙයක්ද කියලා. මෝඩ වැඩ කරන්න හොඳ නෑ අපි. පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනය පිට වෙන කලින් නැවතත් හිතන්න මේ කතා කරන වචනය අර්ථවත් දෙයක්ද, වැදගත් දෙයක්ද, ප්‍රයෝජනවත් දෙයක්ද කියන එක නැවතත් සිතලා වචන පිට කරන්න. ආවට ගියාට අසීයෙන් අනුවණින් වචන පිට කරන්න එපා. පච්චවේකීත්වා මනසා කම්මං කාතබ්බං. සිතට සිතුවිල්ලක් හිතනකොට බලන්න මේ සිතන සිතුවිල්ලෙන් මගේ රාග ద్వේෂ මොහ වැඩි වෙනවද? තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි වෙනවද? කාමච්ඡන්ද ආදී නීවරණ වැඩි වෙනවද? සක්කාය දිට්ඨිය ආදී සංයෝජන වැඩි වෙනවද? මේ ආදී වශයෙන් නැවත සලකලා බලලා සිතුවිලි හිතන්න. මෙන්න මේ මාවත තමයි පිනතුරු ටිකෙන් ටික අවිද්‍යාව දුර වෙන මාවත. මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ යම් කිසි කෙනෙක් දකිනවා නම්, හට ගැනීම නිරුද්ධ වීම දකිනවා නම්, එපමණට ඒ තැනැත්තා මේ ස්කන්ධ පංචකයේ කලකිරෙනවා. ඇයි මේ බාහිර රූපය අපි ඇතැයි කියලා නিত্য සැප ආත්ම වශයෙන් ගත්තොත් ඒ බාහිර රූපය වෙනස් වෙනකොට, ඒ දි รา පත් වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට මේ සියලුම දුක් ටික Tamanට බාර ගන්න සිද්ධ වෙනවා. අපට සැප ටික විතරක් බාර අරන් දුක් ටිකෙන් නිදහස් වෙන්න බෑ. බාහිර රූපෙට යම් කිසි කෙනෙක් යම් ප්‍රමාණයට සතුට වෙනවා නම් අනිත් පැත්තෙන් කියන්නේ ඒ රූපේ වෙනස් වෙනකොට එපමණට ඔහු දුක් විඳිනවා කියන එක. එපමණට ඔහු මානසික සංතාපයටපත් වෙනවා කියන එක. මේ දකින්න
ඒ තැනැත්තා බාහිර නිවීමටපත් වෙනවා, උපේක්ෂාවටපත් වෙනවා. ඉක්මනින්ම කෙලෙස් දුරු වෙන මට්ටමටපත් වෙනවා. යම්කිසි වෙලාවක උට බාහිර රූපේ පිළිබඳ අවිද්‍යාවෙන් සිත බැසගත්තොත් ඉක්මනටම ඔහු සිත මුදවා ගන්නවා. ඔහු ලැජ්ජාවට පිළිකුලටපත් වෙනවා. අනේ මෙච්චර උතුම් දහමක් අහපෝ, මෙච්චර උතුම් ශාස්ත්‍රවරයෙකුගේ සදහම් මඟක් අනුගමනය කරන මට මේක ගැළපෙන දෙයක් නෙවෙයි. මා ඉක්මනටම නුවණට එන්න ඕන කියලා නැවතුම් ප්‍රඥාවට එනවා, අවිද්‍යාවෙන් දුර වෙනවා. ඒ නිසා මෙන්න මේ විද්‍යාව, මෙන්න මේ සම්‍යක් දෘෂ්ටියටපත් වීම තමයි, එහි ඉහළට යෑමට තමයි ශ්‍රේෂ්ඨතම දේ හැටියට සඳහන් කළේ. මේ රූපාදී ස්කන්ධ පංචකෙහි නිබ්බිදාව, විරාගයේ නිරෝධය දේශනා කරමින් මේ මිහි මත සනසමින් වැඩම කරන මහා සංඝරත්නයයි ලෝකේ ඇවිදින අය අතුරින් උතුම් අය විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ උතුම් සඳහන් මඟ හඳුන්වලා දීපු ශාස්ත්‍රෝන් වහන්සේ බුද්ධෝ පවදතං වරෝ, මේ ධර්මයේ උන්වහන්සේගේ මුවින් දේශනා කරපු පළමු වතාවට භාගතුන් වහන්සේ දේශනා කළා. අන්නේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කතා කරන අය අතුරින් උතුම්ම කෙනා බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය තමයි අපේ ජීවිතේ නොපෙනෙන යථාර්ථය. මේ යථාර්ථය අනිත්‍ය දෙයක්. මේ යථාර්ථය අනාත්ම දෙයක්. මේ යථාර්ථය හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක්. අපි නිතරම මේ අනිත්‍ය වූ ලෝකෙක ගත කරන අය බව තේරුම් ගන්න පින්වතුනි, අපට ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. මේ යථාර්ථය තේරුම්ගෙන ඉන්න එක දවස අපට වටිනවා කල්පයකට වඩා. මෙන්න මේ යථාර්ථය ඉක්මනින් පසක් කරගන්නටයි ජීවිතයේ සියලුම කුසලතා, දක්ෂතා, උගත්කම්, ධනය, රූප සම්පත්තිය, ශරීර ශක්තිය මේ සියල්ලක්ම අපි කැපකල යුත්තේ මේ යථාර්ථය තේරුම් ගන්නයි. අපි වසර ගණනාවක් නොයෙකුදී යුද වාතාවරණ මැද්දේ ඒ වගේම බේරිලා, විශේෂයෙන් මේ පසුගිය අවුරුදු 1කමාර තිස්සේ තිබුණු මේ කොවිඩ් වසංගතයනොත් අපි බේරිලා. අපි ආවේ හිතන්නේ අපේ දක්ෂතාවය නිසාවත්, අපි පාවිච්චි කරන බෙහෙත් නිසාවත් විතරයි කියලා. ඒවත් යම්කිසි ප්‍රමාණයකින් අපට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් පින්වතුනි, මේ සියලුම අභියෝග මැද්දේ, මේ සියලු කරදර කම්කටොළු මැද්දේ අපි අද දක්වා මේ නිදුක්ව ජීවත් වෙන්නේ මෙන්න මේ ශ්‍රී සද්ධර්මයේ අසන්නටත්, ඒ ශ්‍රී සද්ධර්ම අපේ ජීවිතයට අවබෝධ කරගන්නටත්, අපි සසර කළා වූ මහා පුණ්‍ය මහිමේ මහා ප්‍රාර්ථනාව සමෘද්ධිමත් කරගන්නටයි මේ මොහොත දක්වා අප මේ ජීවත් වෙන්න කියන එක අමතක කරන්න එපා. ගතවන හැම දවසකදීම අපිට මේ සම්බුද්ධ ශාසනයේ සද්ධර්මයේ අහිමි වීම පවතින්නේ. අන්න ඊට කලින් පිනතුනි, හැකිතාක් දුරට මේ යථාර්ථය කරයින උත්සාහ කරන්න. මේ යථාර්ථය, මේ සත්‍ය යථාර්ථය බවට පත් කර ගැනීමෙහි වැඩපිළිවෙලයි සතර සතිපට්ඨාන විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර. කයේ කයනුව වලින් වාසය කරනකොට මේ ආහාරයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන රූපස්කන්ධය ප්‍රකට කරගන්න අපට පුළුවන්කම තියෙනවා. වේදනාවන් බලමින් අපි වාසය කරනකොට ස්පර්ශ නිසා හටගත්තු වේදනාව ස්පර්ශ නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියලා තේරුම් අරගෙන අපට වේදනා ස්කන්ධය නැත්තම් ස්පර්ශ ආහාරය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියපු විදිහට සිතේ සිතානෝ බලෙන් වාසය කරනකොට සරාගාදී සිතුවිලි හිතට එනකොටම අපි දන්නවා මේක නාම රූප නිසා හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන යථාර්ථය කියලා අපි දකිනවා. එතකොට අපි විඥාන ආහාරය නැත්නම් විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්නවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට ස්පර්ශ නිසා හටගත්තු මේ සංඥා නැත්නම් සංස්කාර නැත්නම් මේ චේතනා ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනකොට අපි ස්කන්ධ දෙකක් ප්‍රකට කරගන්නවා. ඒ තමයි සංස්කාර ස්කන්ධය. ඒ වගේම සංඥා ස්කන්ධය දෙක කියලා. මේ සංඥා සංඛාර ස්කන්ධ දෙක ප්‍රකට කරගෙන අපට මනෝ සංකේතන ආහාරය පිළිසින් දැනගෙන දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාය ආදී සතර සතිපට්ඨාන අපට දේශනා කළේ මේ රූපාදී ස්කන්ධ පංචකය ප්‍රකට කරගෙන සතර ආහාර පිළිසින් දැනගෙන දුකෙන් නිදහස් වෙන්නටයි. පින්වතුනි, මේ සඳහා අපි උපරිම ලෙස කාලය කැප කරමු. ප්‍රඥාව සඳහා
අපේ දරන උත්සාහය ඒ සඳහා කාලය කැපකිරීම දිනෙන් දින අපි වැඩි කර ගන්නට ඕන. මේ ධර්ම මාර්ගය අපි ටිකින් ටික ඉදිරියට යාමේ ප්‍රතිඵල අපටම දැක ගන්න පුළුවන්. ඒ තමයි වෙනද තිමිච්ච ලෝභකම් ඇලීම් ටිකින් ටික අපේ ජීවිතය අඩු වෙන්නට ඕන. වෙනද අනිත් පුද්ගලයන් සමග තිමිච්ච විරසක බව අවනාපය නැත්තම් කේන්ති ගැනීම ටිකින් ටික අඩු වෙන්නට ඕන අපේ. අපි රූපයේ නිරෝධය දකිනකොට අපිට බාහිර දෙයට රාගය, ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. යක්ෂල දහම් දිනෙන් දින තමන්ගේ ජීවිතය තුළින් අඩු වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අනිත් අය කරන අඩුපාඩුකම් තමන්ගේ ජීවිතය තුළින් අඩු වෙන්නට ඕන. රාග සහිත ලෝකයේහි රාගය අඩු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ද්වේෂ සහිත ලෝකයේහි ද්වේෂය අඩු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මානසික රෝග පීඩාවලින් ඉන්න ලෝකයේහි මානසික නිරෝගී කෙනෙක් වන්නට ඕන. මාන්නෙන් ඉන්න ලෝකයේහි අනිත්‍යයේ දිනුට ඊර්ෂ්‍යා කරන ලෝකයේහි ඒ මාන්න ඊර්ෂ්‍යා ආදී අගුණ දුර්වලකම් අපේ ජීවිතෙන් ටිකින් ටික අඩු වෙන්නට ඕන. ඒක හිතන අඩු කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මෙන්න මේ ප්‍රඥාව ලබා ගැනීම සඳහා කරන උත්සාහයේ ප්‍රතිඵල විදියට අවිද්‍යාව දුරු කර පමණට අපට රාග ආදී අකුසල දහම්, කාමච්ඡන්ද ආදී නීවරණ, තෘෂ්ණා ආදී අකුසල විතරක මේවා අපට දුරු කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අප ලැබු මේ දුර්ලභ අනුසාරණ භාවයේ වඩාත් අර්ථවත් ජීවිතයක් බවට පත්වන්නට මේ උතුම් සද්ධර්මයෙන් අපි උපරිම ප්‍රයෝජන ගනිමු. අවසාන වශයෙන් අපට කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධර්මයේ දෙස බලන විට පැහැදිලි වන කාරණේ තමයි එක පැත්තකින් මෛත්‍රිය වඩා උපේක්ෂාවට පත් වෙන ගමන් අනිත් පැත්තෙන් අපට කොයි දේ සිහිපත් වුණත් ඒ සිහිපත් වෙන්නේහි මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදිහට මනෝවිඤ්ඤාණය කියලා තේරුම් ගන්නකොට අපි අනිත් පැත්තෙන් උපේක්ෂාවට පත් වෙනවා. එසා කොතනින් ගියත් අපි අවසානයේ පත්වන්නේ උපේක්ෂාවට, මැදහත් බවට. මේ මැදහත් බවට තමාපත් වෙන විතරක් නෙවෙයි. තමා මේ දුකෙන් නිදහස් වෙලා මේ මානසික සුවය ලබනවත් එක්කම තමාට ලෝකයෙන් ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. මේ ලෝකයේ මිනිස්සු භෞතික වශයෙන් සැප සම්පත් වින්දත් මානසික වශයෙන් කොයිතරම් දුකින් පත් වෙන ලෝකයකද මේ ඉන්නේ. අනේ ඒ ලෝකෙට මම පිහිට වෙන්න ඕන නේද? ඒ ලෝකයේ තියෙන අඩුපාඩුකම් තුළදී මම ඉවසන්න ඕන නේද? ඒ ලෝකෙට මම සමාව දෙන්න ඕන නේද? ඒ ලෝකෙටත් මේ සද්ධර්මය දේශනා කරන්න ඕන නේද? මේ මඟ පෙන්වන්න ඕන නේද? ලෝකෙටම බැරුණත් පින්නොතින අඩුම ගානේ ඔබේ දරුවන්ට, ඔබේ ළඟම ඥාති මිත්‍රාදීන්ට, ඔබේ දෙමව්පියන්ට හෝ මේ සද්ධර්ම ප්‍රතිලාභය ලබා දෙන්න ඕන කියන හැඟීමක් ඔබේ සිතේ ඇති වෙන්නට ඕන. ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. පන්සිල් සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්ම වල ආනිසංසයෙන් අපනමින් මියගේ ඥාතිහුද මේ පින දැක සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාමත් උතුම් වූ සුවයටපත් වෙත්වා. අවසානයේ උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදු 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 කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන්වත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සමුද ශාසනයත් ලෝකයක් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. වර්තමානයේ පවතින මේ වසංගත රෝග තත්ත්වයෙන් ලෝකයා මුදවාලන්නට දෙවියන්ට කළ හැකි යමක් ඇතනම් ඉටු කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්නතුනි, අද අප සාකච්ඡා කරේ ဒုတိ ය ධම්ම කතික සූත්‍රය. බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේලා හබු පැනයකට දීපු පිළිතුර වශයෙන් දේශනා කරපු සූත්‍රයයි. ධර්ම කතිකයා කියන්නේ කවුද? ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්න පුද්ගලයා කවුද? දිට්ඨ ධම්ම වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා කවුද කියලා අහපු ප්‍රශ්න දීපු පිළිතුර. යම් කෙනෙක් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි නිබ්බිදාව පිණිස
විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස ධර්ම දේශනා කරනවා නම් එයා තමයි ධර්ම කතිකයා වන්නේ. යම්කිසි කෙනෙක් මේ රූපාදී ස්කන්ධ පංචකයේ නිබ්බිදාව, විරාගයේ, නිරෝධය සඳහා පිළිපන්න කෙනෙක් නම්, ඒ සඳහා කටයුතු කරන කෙනෙක් නම් ඒ තැනැත්තායි ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයා වන්නේ. යම්කිසි කෙනෙක් මේ රූපාදී ස්කන්ධ පංචකයෙන් නිබ්බිදාවට, විරාගයට, නිරෝධයට පත් වෙලා ඉන්නවා නම් අන්න ඒ කෙනා තමයි දිට්ඨ ධම්ම නිබ්බාන සෝයේ විඳින තැනත් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක තමයි අද අප දේශනාවෙහි සාරාංශය බවට පත් වෙන්නේ. ඉතින් මේ උතුම් දේශනාව අපේ ජීවිතයටත් ආදර්ශයට අරගෙන හැකිතාක් දුරට මේ රූපාදී ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන ඒ නිදහස් වන්නටත් ඒ වගේම ප්‍රඥාව විකසිත කරගන්නටත් අප අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට මේ සීලම පින්කම් ආශිර්වාදයක් වේවා. රැස් කරගත් උතුම් කුසල ධර්මයේ හේතුවෙන් ඔබ හැම දිනකටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනානුකූලව ඊටම ඉක්මන් භවයකදී සෝවානාදී මඟඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් සද්ධර්මය ඔබ අප හැම දිනකටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. හැම දිනකටම තෙරුවන් සරණයි.